හොඳයි. අපි අද දවසේදී විශේෂයෙන් මේ සෙන්සුරාදා දවස හවස අපි එකතු වෙලා සිටින්නේ උන්වහන්සේගේ ශුද්ධ වූ අනාගත වාක්‍ය ඉගෙන ගන්නට. විශේෂයෙන් දානියල් පොත අධ්‍යයනය කරන්නට. අපිත් එක්ක Zoom app එක හරහා එකතු වෙන අපේ ආදරණීය සහෝදර සහෝදරයන් ඉතාමත් ආදරෙන් සහ ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගේම Facebook පිටුව හරහා බොහෝ දෙනෙක් අපිත් එක්ක එකතු වෙනවා. මේ ශුද්ධ වූ සත්‍යතාවය ඉගෙන ගන්නවා. ගොඩාක් සන්තෝෂ වෙනවා. උන්වහන්සේගේ මඟ පෙන්වීම ඇතුව මේ දරන ප්‍රයත්නය දරන මහන්සිය උන්වහන්සේ සඵලමත් කරන්ට යන බැවින් බොහෝ දෙනෙක් මම හිතන්නේ ගිය සතියේ පාඩම මම හිතන්නේ 400කට වැඩි ප්‍රමාණයක් නරඹලා තියෙනවා. දෙවියන් වහන්සේට ස්තුති වේවා, ප්‍රශංසා වේවා. උන්වහන්සේ අවසාන කාලයේ ලංවත්ම උන්වහන්සේගේ දරුවන් තුර විශ්වාසවන්ත හිතේ ආශාවෙන් දේව වචන ඉගෙන ගන්නා වූ අය තුල දේව වචන ඉගෙන ගන්නට තබා තිබෙනා උනන්දුව පිපාසය ගැන අපි උන්වහන්සේට සිතුවන්ත වෙනවා. දානියෙල් පොත ඉතාම වැදගත් වෙනවා ඔබගෙත් මගෙත් ගැළවීම පිණිස. මොකද මේ දානියෙල් පොත ලියලා තිබෙන අවසාන කාලේ ඉන්නව සෙනගට බොහෝ මුලා කිරීම තව ඉස්සරහට එන්න යනවා. ඒ සියලු මුලා වීම වලින් ඈත් වෙලා පරිස්සමින් උන්වහන්සේට විශ්වාසවන්තව ජීවත් වෙන්නට නම් දානියෙල් පොත දැනගෙන ගැනීම ඉතාම වැදගත්. දානියෙල් පොතේ බොහෝ දේවල් බොහෝ රහස් උන්වහන්සේ තැන්පත් කර තිබෙනවා. අභිරහස අපි ඉදිරියේදී ඉගෙන ගන්නට යනවා. ස්වාමීන් වහන්සේ තබා තිබෙනවා මේ අභිරහස් දේවල්. සාතන් කැමති නෑ මේක වළක්වන්න. නැත්නම් මේ අභිරහස් දේවල් මේ අනාගත වාක්‍ය ඉගෙන ගන්න එකෙන් වළක්වන්න ඔහුට කරන්න පුළුවන් හැම දෙයක්ම ඔහු කරනවා. විශේෂයෙන් දෙවියන් වහන්සේට ආදරය කරනවා කිතුනුවන්ව මේ ශුද්ධ සත්‍යතාවෙන් වළක්වන්නට පිණිස. නිසා අපි විශේෂයෙන් අපි මේ ගැන උන්වහන්සේට සුදුවන්තයම උන්වහන්සේ අපිට මේ කාරණා එල්තරව කර දීම ගැන. හොඳයි, අපි අද දවසේදී විශේෂයෙන් අපේ අවධානය යොමු කරන්නට යන්නේ එල්තරව සමාවෙන්ද දානියෙල් පොතේ අපි දන්නවා ඔබට මතක ඇති ගිය සතියේ අපි කතා කළා දානියෙල් පොත අපි ගත්තොත් කොටස් දෙකකට වෙන් කර ගන්න පුළුවන්. ඒවා අපි සාක්ෂි සහිතව ගිය සතියේ ඉගෙන ගත්තා. එනම් දානියෙල් පොතේ පළවෙනි පරිච්ඡේදයේ සිට 7 වෙනි පරිච්ඡේදය දක්වා එක කොටසකුත්, ඒ වගේම දානියෙල් පොතේ 8 වෙනි පරිච්ඡේදයේ සිට 12 වෙනි පරිච්ඡේදය දක්වා තවත් කොටසකුත්. පළවෙනි කොටස එනම් දානියෙල් පළවෙනි පරිච්ඡේදයේ සිට 7 වෙනි පරිච්ඡේදය දක්වා අපිට ඒ කියන දේවල් තේරෙනවා. මොකද රාජ්‍යයන්ගේ වැටීම සහ නැගිටීම පිළිබඳව ඍජුව අනාගත වාක්‍ය දෙවියන් වහන්සේ ඉදිරිපත් කර තිබෙන නිසා. නමුත් අපි දානියෙල් 8 වෙනි පරිච්ඡේදයේ සිට 12 වෙනි පරිච්ඡේදය දක්වා කතා කළොත් ඒක දානියෙල්ට තේරුම් ගන්නත් අමාරු වුණා. පස්සේ ගාබ්‍රියෙල් දේවදූත ඇවිල්ලා තේරුම් කර දුන්නා. නමුත් පළමුව ඔහුටත් තේරුම් ගන්න බැරුව ගියා. ඒ විතරක් නෙමෙයි දානියෙල්ට කිව්වා දානියෙල් මේ පොත නුඹට අයිති නෑ. මේ කොටස විශේෂයෙන් දානියෙල් 8 වෙනි පරිච්ඡේදයේ සිට 12 වෙනි පරිච්ඡේදය දක්වා ලියා තිබෙනා කොටස ඔබට අයිති දෙයක් නෙවෙයි. ඒක අයිති අවසාන කාලේ ජීවත් වෙන සෙනගට. ඒ නිසා කවුද අවසාන කාලේ ජීවත් වෙන්නේ? අවසාන කාලේ ඔබත් මම ජීවත් වෙන අය හැටියට අවසාන කාලයට අදාළ අනාගත වාක්‍ය අනාවැකි තමයි මේ දානියෙල් පොතේ 8 වෙනි පරිච්ඡේදයේ සිට 12 වෙනි පරිච්ඡේදය දක්වා සඳහන් වෙන්නේ. දැන් අද දවස හරි විශේෂිතයි. ඒකට හේතුව තමයි ඔබ එලිදරව් පොතට ගියොත් මම කිව්වා මේ එලිදරව් පොත සහ දානියෙල් පොත හරියට ට්වින්ස්ලා වගේ. නැත්තම් අපි කියනවා නියුන්නු වගේ. මොකද මේ දෙක වෙන් කරන්න බෑ. එච්චර ලොකු බැඳීමක් තියෙනවා. ඔබ එලිදරව් 10 වෙනි පරිච්ඡේදයට ගියොත් ඒ 10 වෙනි පරිච්ඡේදයේ බලවත් දේවදූතයෙක් කුඩා පොතක් අරගෙන ඉන්නවා. ඒ කුඩා පොත මොකක්ද කියන දේ හරි ලස්සනට පැහැදිලි කරලා අපිට අනාගත වාක්‍ය සහ ඉතිහාසගත කරුණු තුලින් හොයාගන්න පුළුවන් මේ දේවදූතයා උසුලාගෙන ඉන්න පොත මොකක්ද කියන කාරණා. මම දන්නේ අනිත් ක්‍රිස්තියානි අය ගැන ක්‍රිස්තියානි සභාවන් සහ මම ඒ පිළිබඳව මට අවබෝධයක් නැහැ. නමුත් මම දකින දේ තමයි අනිත් ක්‍රිස්තියානි ගැනීම තුල මේ පොත මොකක්ද කියලා හරියට විග්‍රහයක් කෙරෙන්නේ නැහැ. නමුත් ස්වාමීන් වහන්සේට ස්තුතිවේවා, ප්‍රශංසා වේවා. උන්වහන්සේ සාක්ෂි සහිතව අපිට එලිදරව් කර දී තිබෙනවා මේ පොත වෙන පොතක් නෙවෙයි. එලිදරව් 10 වෙනි පරිච්ඡේදයේ ඒ බලවත් දේවදූතයා උසලාගෙන ඉන්න පොත. නැත්තම් අපි කරනවා විවෘත කරගෙන ඉන්න පොත වෙන පොතක් නෙමෙයි. ඒ තමයි දානියෙල් පොත. ඔබගේ ඉදිරියේ මම බයිබල් පාඩයක් විශේෂයෙන් ඒ දානියෙල්ට කියන්නා වූ දේ ගාබ්‍රියෙල් දේවදූතයා කියන්නා වූ ඒ බයිබල් පාඩය ඔබ ඉදිරියේ තබනවා පළමුව. ඔබට මතක ඇති දානියෙල් 12 වෙනි පරිච්ඡේදයේ 4 වෙනි පදයේ කියනවා නමුත් දානියෙල් නුඹ මේ වචන වසහා
මේ වසන වසන්ත මොකද ඒක ඔබට අදාළ නැහැ. අන්තිම කාලය දක්වා පොත මුද්‍රා කර තබාපන්. බොහෝ දෙනෙක් එය කියවනවා ඇත බලනවා ඇත. දැනගැන්මද වැඩි වෙන්නේ කීවේ. දැන් දානියල්ට පැහැදිලි අනක් දුන්නා. මේ අනාගත වාක්‍ය විශේෂයෙන් ඔබට මේ පසුව දුන්නා දානියල් 8 වෙනි පරිච්ඡේදයේ ඉඳන් 12 වෙනි පරිච්ඡේදය දක්වා දී තිබෙන අනාගත වාක්‍ය ඔබට අදාළ නැහැ. ඔබ අනිත් සියලු කාරණා තේරුම් ගත්තා. ඔබ මේ කාරණාත් ටිකක් තේරුම් ගත්තා. ඔබගේ සෙනගට සහ ඔබගේ ශුද්ධ නුවරට අදාළ කාරණා ඔබ තේරුම් ගත්තා. හැබැයි ඉතිරි කාරණා ඔබට තේරෙන්නේ නැහැ. ඒ නිසා ඔබ මේ පොත වහලා තියන්න. මුද්‍රා කරලා තියන්න. එතකොට මේ මුද්‍රාව කඩන්ට යනවා කවද්ද? අවසාන කාලේ ජීවත් වෙන්නව සෙනග කඩලා ඒ ලියා තිබෙන දේ දානියල් පොත තුල ලියා තිබෙන දේ තේරුම් ගන්නට යනවා. දැන් මේ කාරණා මොනතරම් අලංකාර ලෙස මේක තමයි අපි අදහන්නේ දෙවියන් වහන්සේ දේව වචනේ දේවානුභාවයෙන් දුන්නායි කියන කාරණේ. යොහාන් තුමාට දෙවියන් වහන්සේ දෙන්නා වූ දර්ශනය තුළ මෙන්න දානියල් පොතේ අවසාන කාලේ ජීවත් වෙන සෙනගට අදාළ කරන්නා වූ කාරණා තේරුම් ගන්න පිණිස මෙන්න පොත දානියල් පොත හඳුන්වලා දෙනවා. එළිදරව් 10 වෙනි පරිච්ඡේදයේ මම කැමති විශේෂයෙන් ඔබ ඉදිරියේ මේ එළිදරව් 10 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදයේ සිට 11 වෙනි පදයේ දක්වා පළමුව කියවන්නට. කියවලා අපි හදිස්සි නෑ මං කිව්වා හදිස්සි නෑ. අපි හරි හිමිහිට මොකද මේ දේවල් හරි සංකීර්ණ දේවල්. ඔබ සරලව පැහැදිලිව තේරුම් ගත යුතු දේවල්. ඒ නිසා හදිස්සි නොවි හරි පරිස්සමින් වචනයක් ගානේ අපි එළිදරව් පොතේ 10 වෙනි පරිච්ඡේදයේ අපි කියවමු. එතකොට අපිට මේ කාරණා ඊටමත් පැහැදිලිව අපිට සොයා ගන්නට හැකියාවක් තිබෙනවා. ඒ නිසා දැන් ඔබගේ අවධානය මම යොමු කරනවා එළිදරව් 10 වෙනි පරිච්ඡේදයට. මම ඔබට පැහැදිලිව කිව්වා එළිදරව් 10 වෙනි පරිච්ඡේදයේ මාතෘකාව දීලා තියෙන්නේ බලවත් දේවදූතෙක් සහ කුඩා පොත හැටියට තමයි හඳුන්ලා තියෙන්නේ. මම ඔබට පැහැදිලිව ප්‍රත්‍යක්ෂ කරා නැත්නම් ඔබට සහතික ලෙස කිව්වා මේ දේවදූතයා උසුලාගෙන ඉන්න නැත්නම් අතේ තියාගෙන ඉන්න පොත දානියල් පොත කියන කාරණේ. ඒකට හේතුන් තියෙනවා. මොකද ඒකට හේතුව කුමක්ද කියන කාරණේ එළිදරව් 10 වෙනි පරිච්ඡේදයේ පැහැදිලි කරලා දෙනවා. මෙන්න මේ කාරණේ තමයි අපි තේරුම් ගත යුත්තේ. දැන් අපිට පැහැදිලිවම අපි තේරුම් ගත්ත දෙයක් තමයි දානියල්ට දෙවියන් වහන්සේ කියනවා පොත වහන්න, පොත මුද්‍රා කරන්නට. මොකද ඒ පොතේ සබහන් කරන්නා වූ දේවල් ඔබගේ කාලයට අදාළ නැහැ. ඒක අදාළ වෙන්නේ අවසාන කාලෙට. දැන් අපි යනවා එළිදරව් 10 වෙනි පරිච්ඡේදයට. එළිදරව් 10 වෙනි පරිච්ඡේදයේ මේ බලවත් දේවදූතයා අතේ තියාගෙන ඉන්න පොත මොකද්ද? අපි කියවමු. වචනේ කියවලා අපි තේරුම් ගනිමු. එළිදරව් 10 එකේ ඉඳලා 11 වෙනකන් අපි කියවන්න යනවා. එතන කියනවා තවද බලවත් දේවදූතයෙක් වලාකුලක් පැලඳගෙන තමාගේ හිසේ දේදුන්නක් ඇතිව ස්වර්ගයෙන් බසිනවා දුටිමි. ඔහුගේ මුහුණ ඉරමෙන්ද ඔහුගේ කකුල් ගිනි කණු මෙන්ද විය. ඔහුගේ අතේ දිගහරින ලද කුඩා පොතක් තිබුණේය. ඔබගේ අවධානය යොමු කරන්න ඕන මේ දේවදූතයා වෙතට. දෙවියන් වහන්සේගේ දූතයා අපි දන්නවා ඒ වචනේ අපි ගලම් කර තියෙන තනන් වහන්සේ දෙවියන් වහන්සේගේ පියාණන් වහන්සේගේ දූතයා බවට පත් වුණා වූ ආකාරය අපි පැහැදිලිව දකිනවා. ඒ නිසා දැන් අපි අපේ අවධානය මේ කථාංගය වෙතට යොමු වෙමු. ඔහුගේ අතේ දිගහරින ලද කුඩා පොතක් තිබුණේය. ඊට පස්සේ කියනවා ඔහු තමාගේ දකුණු පාය මුහුද පිටද වම් පාය ගොඩබිම් පිටද තබා. අනාගත වාක්‍ය අපි ඉගෙන ගන්නකොට මුහුද සමාන කරනවා විශාල ජන සංඛ්‍යාවක් නැත්නම් ජනාකීර්ණ ප්‍රදේශයකට අපිට මුහුද සමාන කරනවා. ඒ විතරක් නෙමෙයි ගොඩබිම සමාන කරනවා ජන ශූන්‍ය ප්‍රදේශයකට. ඔබට මතක ඇති එළිදරව් පොතේ 13 වෙනි පරිච්ඡේදයට කතා කරොත් ඔබ අපි ඉගෙනගෙන තිබෙනවා ඒකේ සඳහන් කරනවා මුහුදෙන් පෙරනැගුණු රාජ්‍ය නැත්නම් මුහුදෙන් පෙරනැගුණු මුර්ගය. එතකොට ජනාකීර්ණ ප්‍රදේශකින් පෙරනැග්ගා වූ රාජ්‍ය එළිදරව් 13 වෙනි පරිච්ඡේදයේ පාප් බලය සහිත රෝම අධිරාජ්‍ය ගැන අපි ඉගෙන ගන්නවා. ඊළාට ගොඩබිමින් පෙරනැග්ගා වූ මුර්ගය පිළිබඳව අපි ඉගෙන ගන්නවා. ජන ශූන්‍ය ප්‍රදේශයකින් පෙරනැග්ගා වූ ඇමරිකා එක්සත් ජනපදය. මේවා අපි සාක්ෂි සහිතව අපි ඉගෙනගෙන තිබෙන නිසා අපට පේනවා ඇති. එතකොට මේ දේවදූතයා අපිට කියනවා ඔහුගේ තමාගේ දකුණු පාය මුහුද පිටද වම් පාය ගොඩබිම පිටද තබා. එතකොට මේක විශේෂිත වූ කාරණයක්. එතකොට මේ දේවදූතයා දක්වන්නා වූ ඒ දේවදූතයාගේ
හැසිරීම අපේ අවධානය යොමු කරන්න ඕන. සිංහෙකු ගොරවන්නාක් මෙන් මහා ශබ්දයකින් මොර ගැසුවේ කවුද? යුදාහි සිංහයා. කවුද අපේ යුදාහි සිංහයා? අපේ ගැලුම්කාර තනන් වහන්සේ තමයි යුදාහි සිංහයා හැටියට දේවචනේ හඳුන්වන්නේ. ඊට පස්සේ අපිට හම්බෙනවා ඔහු මොර ගැසූ කල ගර්ජනා සතක්ද? අපි කියනවා thunders කියලා. නැත්නම් seven thunders කියලා ඉංග්‍රීසියෙන් හඳුන්වන්නේ. ගර්ජනා සතක්ද තමන්ගේ හඬ පැවැත්වුවෝය. සතද තමන්ගේ හඬ පැවැත්වුවෝය. ඒ ගර්ජනා සත ශබ්ද පැවැත්වූ කල මම ලියන්ට හැදුවේ. මතක තියාගන්නට ඕන මේ කාරණයට ඔබගේ අවධානය මම යොමු කරනවා. එතකොට දෙවියන් වහන්සේ මනුෂ්‍යයාට හැමතිස්සෙම අනුතුරු අඟවනවා. දෙයක් වෙන්න ඉස්සෙල්ලා අනුතුරු අඟවනවා. බලන්න නෝවාගේ ජලගල්මට ඉස්සෙල්ලා අනුතුරු අඟෙව්වා. ගර්ජනාව දුන්නා. කා තුලින්ද? නෝවා තුලින් ගර්ජනාව දුන්නා. ඇහුවද මිනිස්සු? ඇහුවේ නැහැ. ඊළඟට අපි යනවා සොදොම් සහ ගොමෝරාවට. එතනදිත් විනාශය එවන් ඉස්සෙල්ලා අනුතුරු අඟෙව්වා. ඇහුවද? නැහැ. ඊශ්‍රායල් සෙනගට එන්ට පැමිණෙන්න තිබුණා විනාශය පිළිබඳව ඔවුන්ට අනුතුරු අඟෙව්වා. ඇහුවද? නැහැ. මතක තියාගන්නට ඕනේ. මෙයා යනාදී වචෙන් අපිට දේවචනේ බොහෝ අවස්ථාව නිනීවේට එව්වා විනාශ කරන්න ඉස්සෙල්ලා නිනීවේ අය අපි දකිනවා ඒ කොයි ආකාරයෙන්ද ඒ අය පශ්චාත්තාප වුණේ කියන නිසා උන්වහන්සේ හරි සාධාරණ දෙවි කෙනෙක්. උන්වහන්සේ හැම දෙයක්ම සිද්ධ වෙන්න උන්වහන්සේ සිද්ධ කරන්න ඉස්සෙල්ලා තමාගේ රහස කාටද? තමන්ගේ මෙහෙකරුවන්ට නැත්නම් අනාගත වක්තෘවරුන්ට එල්දරව් කරනවා. ඒ නිසා ඔබට පේනවා ඇති. හැබැයි මෙතන කාරණාවක් කියනවා. ඔහු මේ දේවදූතයා මොරගැස් මේ දූතයා මොරගැසුවාම ගර්ජනා සතද තමුන්ගේ හට පැවැත්වුවායි කියලා කියනවා. ඒ ගර්ජනා සත ශබ්ද පැවැත්වූ කල මම ලියන්ට හැදුවෙමි. එවිට ගර්ජනා සත ශබ්ද පවත්වා ඒ දේ නොලියන්න. තවත් ලියන්න අවශ්‍යතාවයක් නැහැ. ගර්ජනාව දීලා ඉවරයි. පවත්වලා ඉවරයි. මනුෂ්‍යයාට ඒ අනුතුරු ඇගේම දීලා ඉවරයි. ඊට පස්සේ කියනවා ඒ මුද්‍රා කරන්නේ ඒ ස්වර්ගයෙන් කියන මහත් හඬක් මට ඇසුනේ. එතකොට උන්වහන්සේ අපි මතක තියාගන්න ඕන උන්වහන්සේට හැම දෙයකටම කාලයක් තියෙනවා. ඔබටත් මටත් මේ දීලා තියෙන්නේ අපි කියනවා පරිවාස කාලය. අපි කියනවා probation period එක. ඔබටත් මටත් සැබෑ පශ්චාත්තාපයෙන් යුක්තව මනස්ථාපනයෙන් යුක්තව උන්වහන්සේ වෙතට හැරිලා ගැලවීම සම්පූර්ණ කරගන්න කාලය ඔබටත් මටත් දීලා තිබෙනවා. ඒ නිසා ගර්ජනාව දැන් මුළු ලෝකයේ පුරාම දෙවියන් වහන්සේ මේ එල්දරව් කිරීම මේ අනතුරු අඟවීම මනුෂ්‍යයාට දෙමින් සිටිනවා. හැබැයි මේක අවසන් වෙන්න යනවා. මේ ගර්ජනාව නවත්තන්ට යන අවස්ථාවක් එන්න යනවා. එතනදී අපිට දෙවියන් වහන්සේ හැම දෙයක්ම නවත්තන්ට යන උන්වහන්සේගේ සේවය උන්වහන්සේ නවත්තන්ට යන එල්දරව් පොතේ 22 වෙනි පරිච්ඡේදයේ ඒකයි කියන්නේ. ධර්මිෂතනත්තා මතුත් ධර්මිෂ්ඨයි. අධර්මිෂතනත්තා මතුත් අධර්මිෂ්ඨයි. ශුද්ධතනත්තා මතුත් ශුද්ධයි. උන්වහන්සේට හැම දෙයකටම සීමාවක් තිබෙනවා. ඒ දේ අපි නිරතුරුව මතක තබා ගන්න ඕන. ඊශ්‍රායල් සෙනගට අවස්ථා 3ක් දුන්නා. Taman හැරියන්ට අවස්ථා 3ක් දුන්නා. අවස්ථා 3ම ප්‍රතික්ෂේප කරා. මතක තියාගන්න. උන්වහන්සේ හැම දෙයකටම උන්වහන්සේ කාලයක් තිබෙනවා. උන්වහන්සේ කවදාවත් මනුෂ්‍යත් එක්ක සදා කාලෙටම වාද කරන්න යන්නේ නැහැ. උත්පත්ති පොතේ පැහැදිලිව ලියලා තිබෙනවා. උන්වහන්සේ සදා කාලෙටම මනුෂ්‍යත් එක්ක වාද කරන්න යන්නේ නැහැ. නිසා අපිට දී තිබෙන කාලයෙන් අපි උන්වහන්සේට විශ්වාසවන්තව ජීවත් වෙන්න අදිෂ්ඨාන කරන්න වෙනවා. දැන් ඔබ ඉදිරියේ මම තබනවා මේ කියනවා තවත් ශබ්ද කරන්නට අවශ්‍ය නැහැ. කාලය දුන්නා. ඒ කාලය තුල ගර්ජනාවට කීකර වීම සහ ගර්ජනාවට පිටුපෑම මනුෂ්‍යයාට අයිති දෙයක්. ඒ නිසා අපි මතක තියාගන්න ගර්ජනාව කොහෙන්ද දීලා තියෙන්නේ? එල්දරව් පොත සහ දානියෙල් පොත තුලින්. දානියෙල් පොත තුලින් ඒ ගර්ජනාව දීලා තිබෙනවා. අනාගත වාක්‍ය එල්දරව් කර දී තිබෙනවා. ඒ ගර්ජනාව තුල මිනිස්යෝ පැහැදිලි අවබෝධයකින් යුක්තව අවධානයකින් යුක්තව දී තිබෙන ගර්ජනාවට කීකරු වෙන්නට ඕන. එයයි උන්වහන්සේ බුදුන් මගනුත් බලාපොරොත්තු වෙන්නේ. පස්වෙනි පදේ කියනවා මුහුද පිටත් ගොඩවේ පිටත් සිටිනවා මා විසින් දුටුවා වූ දේවදූතයා ස්වර්ගයේ දෙසට තමාගේ දකුණත ඔසවා සදාකාලටම ජීවත් වන්නා වූ ස්වර්ගයේ එහි තිබෙන දේත් පොළොවත් එහි තිබෙන දේත් මුහුදත් එහි තිබෙන දේත් වැව්වා වූ තනන් වාසය ගැන දිවුරණුවේ තවත් කල් නැත කියාද. තවත් කාලයක් නැහැ. අපි දන්නවා අවසාන කාලේ ආරම්භ වුණා දේව වචනේ අනාගත වාක්‍යයට අනුව 1844 දී අනාගත වාක්‍යයට අනුව අවසාන කාලේ ආරම්භ වුණා. දැන් අපි ඒ කාලය පව කරලා අවුරුදු මම හිතන්නේ
ගණක් 1844 සිට අපි මේ අවුරුදු 100 ගණක් පහු කරලා ඇවිල්ලා ඉන්නේ. ඉතින් ඒ නිසා අපි 180ක් විතර පහු කරලා ඇවිල්ලා ඉන්නේ. ඒ නිසා අපි මතක තියාගන්න ඕන තවත් කාලයක් නෑ. අපි හිතනවා නම් උන්වහන්සේ තව අවුරුදු 10කින් 15කින් 20කින් 25කින් එයි කියලා. අපි මතක තියාගන්නට උන්වහන්සේ අපිට දීලා තින්නේ අද දවසේ විතරයි. හෙට දවසත් ආйти නෑ. අපි හෙට දවසේදී මිය ගියොත් අපි නැවත දකින්න යන්නේ උන්වහන්සේගේ දෙවන පැමිණීම. ඒ නිසායි අපි තේරුම් ගත යුත්තේ කාලය අපිට ආйти නෑ. කාලය ආйти ස්වාමීන් වහන්සේට. තවත් කල නැත කියාද සත්වෙනි දූතයාගේ ශබ්ද කිරීමේ දවස්වලදී ඔබගේ අවධානය යොමු කරනවා එල්දරව් පොතට. එල්දරව් පොතේ පළවෙනිම අපිට හම්බෙන්නේ සභා සතට ලියන ලද ලියුම්. ඊට පස්සේ අපිට හම්බෙනවා මුද්‍රා සතක් ගැන. ඊට පස්සේ අපිට හම්බෙනවා හොරණෑ සතක් ගැන. මම ඔබට අද උදෑසන දේශනාවේදී පැහැදිලිව ප්‍රකාශ කරා මේ සභා සතට මුද්‍රා සත ඒ වගේම හොරණෑ සතත් ක්‍රිස්තියානි සභාවේ ගෝලියෝ 12 දෙනාගෙන් දෙවියන් වහන්සේ අපි ගැලුම් කර තනන් වහන්සේ අලුත් ගිවිසුමේදී ඒ සභාව පිහිටවල ඊට පස්සේ අපි දකිනවා උන්වහන්සේ ස්වර්ගයට නැගී ගියායින් පස්සේ ඒ ගෝලියෝ ඒ කලාව සේවය කරනකොටගෙන අපි දන්නවා අද දක්වා මේ සේවය පුදුමාකාර විදිහට ලෝකේ පුරා ව්‍යාප්ත වෙලා තිබෙනවා. එතකොට මේ සභා සතට යවන ලද ලියුම් එදා තිබුණා වූ සුළු ආසියාවේ තිබුණා වූ සභා සතට ලිව්වා වගේම ඒ ලියා තියෙන ලියුම් කිතුණු සභාවේ කාලවල් සතට අදාළ වෙන්නා වූ පණිවිඩ තමයි මේ සභා සතර ලියා තිබෙන ලියුම් වලින් පෙන්වුම් කරන්නේ. අමතක කරන්නට එපා. එතකොට මේවා අපි ඊටාම සවිස්තරාත්මකව ඉගෙන ගත්තා. ක්‍රිස්තු වර්ෂ 100 දක්වා පළවෙනි කාල පරිච්ඡේදය. ඊළඟට ක්‍රිස්තු වර්ෂ 100 සිට අපි දකිනවා දෙවෙනි කාල පරිච්ඡේදය. යනාදී වශයෙන් මම අවුරුදු සහිතව ඔයගොල්ලොට දීලා තියෙනවා මේ කාලවල් සත කොයි ආකාරයෙන්ද කියන කාරණේ. එතකොට ඔබට පේනවා ඇති මේ කාරණේමයි හොරණෑ සත සහ මුද්‍රා සතෙන් පෙන්වුම් කරන්නේ මේ ක්‍රිස්තියානි සභාවේ කාලවල් සත. එතකොට සත්වෙනි දූතයා තීරණාත්මකයි. මොකද සත්වෙනි මුද්‍රාව සහ සත්වෙනි දූතයා ඊටාම තීරණාත්මකයි. මොකද මේ දෙකම සිද්ධ වෙන්න යන්නේ උන්වහන්සේගේ දෙවන පැමිණීමට අදාළ කාල පරිච්ඡේදය තමයි සත්වෙනි මුද්‍රාව සහ සත්වෙනි දූතයාගේ ශබ්ද කිරීම සිද්ධ වෙන්න යන්නේ. එතකොට මේවා සංකේත මාර්ගයෙන් දීලා තිබෙන්නේ. මේ සංකේත වලට අදාළ බයිබල් පාඨ පවා ඔබට මම සාක්ෂි සහිතව දී තිබෙනවා. අපි තවදුරටත් ඒවා ඉදිරියේදී අධ්‍යයනය කරමු. ඒ නිසා මතක තියාගන්නට ඕන අපි ඉන්න කාල පරිච්ඡේදය තමයි 6 වෙනි දූතයාගේ ශබ්ද කිරීමේ කාලය සහ 7 වෙනි දූතයාගේ ශබ්ද කිරීමේ කාලය අතර. එමනම් වෙනත් විදිහකින් තවත් විදිහකින් කියනවා නම් 6 වෙනි මුද්‍රාව සහ 7 වෙනි මුද්‍රාවට අදාළ කාල පරිච්ඡේදය තමයි ඔබත් මමත් ජීවත් වෙන්නේ. 7 වෙනි මුද්‍රාව සහ 7 වෙනි දූතයාගේ ශබ්ද කිරීම තමයි උන්වහන්සේගේ දෙවන පැමිණීමේ ඒ දවස. ඒ නිසා මතක තියාගන්නට ඕන තවත් කල නැහැ. 7 වෙනි දූතයාගේ ශබ්ද කිරීමේ දවස්වලදී ඔහු පිවින්ට යන කල දෙවියන් වහන්සේ තමන්ගේ මෙහෙකරු ප්‍රොපේතවරුන්ට ප්‍රකාශ කළ යහපත් ආරංචිය ලෙස ප්‍රොපේතවරුන්ට අනාගත වක්තෘවරුන්ට යහපත් ආරංචිය උන්වහන්සේ එල්දරව් කර තිබෙනවා. සුභ ආරංචිය එල්දරව් කර තිබෙනවා. උන්වහන්සේ දෙවෙනි වර එන්ට යනවා. සූදානම් වෙන්න මෙන්න අනාගත වාක්‍ය. ඒ නිසා යහපත් ආරංචිය ලෙස උන්වහන්සේගේ රහස උන්වහන්සේගේ රහස ගැන අපිට අපි ලබන සතියේ මම හිතන්නේ අද මේ පාඩම අද මම සූදානම් වෙච්ච කාරණයක් මම හිතන්නේ මට ඉවර කරගන්න පුළුවන් වේවි කියලා. මොකද ඒක හේතුව මම හරිම නිවාඩුව සරලව ඔයගොල්ලන්ට තේරෙන භාෂාවෙන් මම මේ දේවල් හිමීට තේරුම් කර දෙන්න නිසා කමක් නැහැ. අපි කාලය අරගෙන මේ දේවල් පැහැදිලිව නිවාඩුව ඉගෙන ගන්න ඕන. එතකොට උන්වහන්සේගේ රහස තමයි උන්වහන්සේ අනාගත වාක්‍ය පිළිබඳව දීති වෙන්නව එල්තරව කිරීම. එතකොට උන්වහන්සේගේ පැමිණීමේ දවසේදී උන්වහන්සේගේ රහස සම්පූර්ණ කරන්නට යනවා. උන්වහන්සේ ඒ එල්තරව කරපු දේ උන්වහන්සේ ස්ථිර කරන්නට යනවා, සම්පූර්ණ කරන්නට යනවා. ඊට පස්සේ විසම්ප්‍රවී තිබේ කියාද කීවේය. ස්වර්ගයෙන් මට ඇසුණු හඬ නැවත මා සමග කතා කරමින් කිව්වා. මොනවද කිව්වේ? නුඹ ගොස් මුහුද පිටත් ගොඩම පිටත් සිටින දූතයාගේ අතේ දිගෑරලා තිබෙන පොත රැගෙන අරගනින්නයි මට කීවේ. දැන් යොහන්ට පණිවිඩය දෙනවා ගිහිල්ලා ওই පොත ගන්න. අර දූතයාගේ අතේ තියෙන පොත ගන්න. අරගෙන මොනවද කරන්න කියලා කියන්නේ. දැන් මේ පොත මං කිව්වා පැහැදිලිවම දානියෙල් පොත හැටියට ඔබ ඉදිරියේ ඒ සාක්ෂීන් ඉදිරිපත් කරන්නට සූදානම් වෙනවා. මොකද ඒකට හේතුව මේ පොතේ යම් දෙයක් තිබෙනවා. මේ පොතේ උන්වහන්සේගේ රහස එළිදරව් කර දී තිබෙනවා.
දානියෙල් පොතේ 8 වෙනි පරිච්ඡේදයේ සිට 12 වෙනි පරිච්ඡේදය දක්වා මහා බලගත් වූ රහසක් එල්දරව් කළ තිබුණා දානියෙල් 8 සිට 12 දක්වා. ඊට පස්සේ මේ යොහන් මොකද කරන්නේ? මමද දූතයා වෙත ගොස් දේව දූතයා වෙත ගොස් කුඩා පොත මට දෙන්නටයි කීවෙමි. ඔහුද ඒක අරගෙන කන්න. ඒක නුඹේ බඩ තිත්ත කරන්නේ. මතක තියාගන්න. ඒ කුඩා පොතේ යම් දෙයක් ලියා තිබෙනවා. හැබැයි ඒක කන්න කියලා කියන්නේ ඒක අධ්‍යයනය කරන්නනේ. දේ වචනය මතකනේ. උන්වහන්සේ කියනවා වේසෙන් එල්තරව පොතේම කියනවා මම දොර ළඟට සිට තට්ටු කරමි යමෙක් මගේ හඬ අසා දොර ඇරුවොත් ඔහු තුරට ඇතුල්ලා ඔහු සමග කෑම කන්නේ කියලා. මේක අපි කියනවා භෞතික කෑමක් නෙවෙයිනේ. සුද්ධ ලියවිල්ල දේවචනේ කියනවා ලියවිලි වල සදාකාල ජීවනයේ ඇත්තයයි නුඹලා සිතන බැවින් නුඹලා ඒවා සොයන්නේ ඒවා මා ගැන සාක්ෂි දෙයි කියලා. දේව වචනේ කන්නට ඕන. මේකම අපිට පරණ ගිවිසුමේ හම්බෙනවා. යෙරමියා දිවසිරයට දෙවියන් වහන්සේ කියන පොත අරගෙන කන්නේ. ඒ වගේ අපිට හම්බෙනවා මේ කෑම හැටියට සම්බන්ධ කරන්නේ මේ අනාගත වාක්‍ය කුඩා පොතේ ලියා තිබෙන අනාගත වාක්‍ය අධ්‍යයනය කිරීම. හැබැයි ඔහුට කියනවා ඒක කන්න හැබැයි ඔබේ බඩ තිත්ත කරනවා. හැබැයි ඒක නුඹේ කටේ මිහිපැණි ලෙස මිහිරිවන්නේයි කියවේ. ඔබ ඒ අනාගත වාක්‍ය ඉගෙන ගන්නකොට මොකද වෙන්නේ? ඒක හරි මිහිපැණි රසවත්. ඒක ඔබ ජීවිත කරනවා. ඔබව සූදානම් කරනවා. ඔබ පුදුමාකාර උද්‍යෝගිමත් කරනවා. ඒ කුඩා පොතේ ලියා තිබෙන අනාගත වාක්‍ය මේ අනාගත වාක්‍ය ඉෂ්ට වුණා 1944 දී ඒකට අවශ්‍ය කරන සාක්ෂියන් ඔබ ඉදිරියේ තබන්ට මම සූදානම්. උන්වහන්සේගේ මඟ පෙන්වීම ඇති. ඊළඟට 10 වෙනි පදේ කියනවා එවිට මම දූතයා අතින් කුඩා පොත රැගෙන කෑවෙමි. ඒක මගේ කටේ මී පැරි ලෙස මිහිරුව තිබුණේ. දැන් යොහන්තුමා මේ දර්ශනය දකින්නේ අමතක කරන්න එපා. දෙවන්තුමා මේ දර්ශනය දකිනවා. ඔහු ඒ දර්ශනයෙන් මේ පොත අරගෙන කෑවයි කියලා කියනවා. ඒ කටේ මී පැරි ලෙස මිහිරුව තිබුණායි කියලා කියනවා. ඒක කෑපසු මගේ බඩ තිත්ත විය. දැන් මේ ඉදිරියේදී යොහන්ගෙන් පස්සේ ඉදිරියේදී දිව්‍යන් වහන්සේගේ සෙනඟ අත්දකින්න යන්නා වූ මේ අත්දැකීම. මොකද්ද මේ අත්දැකීම? මොකද්ද අත්දැකීම? කුඩා පොත එනම් එලිතර දානියෙල් පොතේ 8 වෙනි පරිච්ඡේදයේ සිට 12 වෙනි පරිච්ඡේදය ලියලා තිබෙනා ඒ අනාගත වාක්‍ය ඒ පොතේ කුඩා නැත්තම් දානියෙල් පොතේ ලියා තිබෙන අනාගත වාක්‍ය සම්පූර්ණ වෙන කාලේ මේක දානියෙල් 8:14 තමයි මේ අනාගත වාක්‍ය ලියා තිබෙන්නේ. මේ දානියෙල් 8:14 ලියා තිබෙනා වූ අනාගත වාක්‍ය සම්පූර්ණ වන දවස්වල ඒ කාලේ ඉන්න සෙනඟ මේ කුඩා පොත අරගෙන ඉගෙන ගන්නට යනවා. ඒක උන්ගේ කටට මී පෙරි වගේ මිහිරි වෙන්න යනවා. ඒ දානියෙල් 8:14 විශේෂිත අනාගත වාක්‍යයක් ලියා තිබෙනවා. උන්වහන්සේ ස්වර්ගික සේවයේ විනිශ්චය ආරම්භය පිළිබඳව උන්වහන්සේගේ මේ මදහත්කාර මෙහි විශේෂිත කාරණයක් විනිශ්චය ආරම්භ වන බව ඊළඟට මනුෂ්‍යන්ව ස්වර්ගයේ සුසු දැත්ත කියන කාරණේ තීරණය කරන්න කාරණා මේ සියල්ල ලියා තිබෙනවා. ඒක ඉගෙන ගන්න කාලේ ඒ උන්වහන්සේ ස්වර්ගයේ මණ්ඩපයේ ශුද්ධ ස්ථානයේ සිට අතිශුද්ධ ස්ථානයේ සඳහා මේ විනිශ්චය සඳහා ආරම්භ යන්නා වූ කාරණය ඒ 1844 ඒ අනාගත වාක්‍යයට අනුව අවුරුදු 2300ක් පසු වුණාට පස්සේ උන්වහන්සේ ඇතුල් වන පණිවිඩය මිනිස්සු දැනගන්නකොට ඒ ජීවිත කාලේ ඒ ඔවුන් 1844 ඒ කාලේ ජීවත් වෙනා වූ සෙනඟ මේ දානියෙල් විසින් ලියලාද මේ අනාගත වාක්‍යය කියවා තේරුම් ගන්නකොට ඒ අයගේ කටට මීපෙනි වගේ අයට මිහිරි වෙන්න යනවා. හැබැයි ඔවුන් වරදවායේ අනාගත වාක්‍යය තේරුම් ගන්න නිසා ඔවුන් තේරුම් ගත්තේ මේ දානියෙල් 8:14 ලියා තිබෙන්නේ තවද රෑදවල් 2300ක් පසු වෙන තුරිය එකල ශුද්ධ ස්ථානයේ පවිත්‍ර කරනු ලබන්නේ කියලා. ඔවුන් තේරුම් ගත්තේ ලෝකේ පවිත්‍ර කරන්න තමයි උන්වහන්සේ එන්ට යන්නේ. අවුරුදු හරියටම 2300කට පස්සේ උන් ගණන් හැදුවා. හරියට ගණන හදාගත්තා. ඒක එනවා හරියටම ඒ අනාගත වාක්‍යය දිවෙනවා 1844 දක්වා. ඒ අය කල්පනා කරා විලියම් මිලර් සහ ඔහුගේ සගය අපි කියනවා මිලරයිට්ස් මූවමන්ට් එක කියලා. මේ අය මොකද කරේ? මේ අය හිතුවේ ශුද්ධ ස්ථානයේ පවිත්‍ර කරන්න කියන්නේ ශුද්ධ ස්ථානයේ පවිත්‍ර කරනවා කියලා කියන්නේ මේ පොළොව පවිත්‍ර කරන්න උන්වහන්සේ එනවා. ඒ නිසා වුන් බලවත් ලෙස මේ දේශනා කරන්නට ගත්ත මේ අනාගත වාක්‍ය සම්පූර්ණත්වය. ඔවුන් කාලය පිළිබඳව කාරණේ හරියට තේරුම් ගත්තා. හැබැයි සිද්ධිය වර්ධවා වටහා ගත්තා. ශුද්ධ ස්ථානයේ පවිත්‍ර කරනවායි කියලා කියන්නේ
පරණ ගිවිසුමෙන් අපිට ඒ දේ ඉගෙන ගන්නට උන්වහන්සේ අවකාශය දීලා තිබෙනවා. පරණ ගිවිසුමේ දාන කරන්නේ උත්තම පූජකයා අවුරුද්දට එකවරක් මොකද කරන්නේ? සුද්ධ ස්ථානයේ සිට අතිශුද්ධ ස්ථානයේ කරා ගිහිල්ලා දෙවියන් වහන්සේත් එක්ක සමයකමක් කරලා ඒ තිරය සුද්ධ ස්ථානයේ අතිශුද්ධ ස්ථානයේ වෙන් කළ තිබුණා වූ තිරය ඒක අයින් කරලා අලුත් තිරයක් ඒ ස්ථානට යොමු කිරීම සහ දෙවියන් වහන්සේත් එක්ක සමයකමක් කිරීම තමයි මේ විනිශ්චය දවස තමයි එකෙන් පෙන්වන්න කරේ. ඒක විලියම් මිල සහ ඔහුගේ සගයන් තේරුම් ගත්තේ නැහැ. ඔවුන් ඉතින් උන්වහන්සේ දෙවියන් වරෙන්ට යනවායි කියන කාරණේ. ඒක බලවත් ලෙස මේ ලෝකයේ පුරාම බලවත් ලෙස ඔවුන් ප්‍රචාරය කරන්න ගත්තා. 1842 සිටම මේ කාරණා මේ විදිහට සිද්ධ වෙනකොට මිනිස්සුන්ට ඒක මීපැණි වගේයි. උන්වහන්සේ එන්ට යනවා. දෙවියන් වරෙන්ට යනවා. අපි ලෑස්තියමු. ඉඩම් කඩම් විකුණලා ඔවුන් ගනුදෙනු බේරලා සියලු දෙනාම සූදානම්. නමුත් උන්වහන්සේ ආපු නැති නිසා ඔවුන්ගේ ඒක බඩ තිත්ත නැත්නම් ඒ මහත් වූ කඩා වැටීමකට මහත් වූ අධෛර්යයටපත් වීමකට ඔවුන් මුහුණ දුන්නා. ඒ දේ සිද්ධ වෙන බව යෝහාන්තුමාට පැහැදිලිව මේ අනාගත වාක්‍යයේ විශේෂයෙන් දානියෙල් 10 වෙනි පරිච්ඡේදයේදී තමයි එල්දරව් 10 වෙනි පරිච්ඡේදයේදී මේ පණිවිඩය යෝහාන්තුමාට දෙනවා. නුඹට සිද්ධ වුණා මේ ඔබ දර්ශනයෙන් දකින දේ ඉදිරියේදී එන්ටෙන්නාව සෙනකට සිද්ධ වෙන්න යනවා. ඒ වගේම හැබැයි ඒ තිත්ත අත්දැකීමට මුහුණ දුන්නාට පස්සේ 11 වෙනි පදයේ කියනවා තවද තිත්ත අත්දැකීමට මුහුණ දුන්නාට පස්සේ මොකද කියන්නේ? නුඹ බොහෝ සෙනගත ජාතීන්ද භාෂාවන්ද රජුන් කෙරෙහි නැවතත් වරද හදාගෙන මේ අනාගත වාක්‍යයේ සිද්ධිය නිවැරදි කරගෙන සබෑ ස්වර්ගයේ සිද්ධ වුණා වූ ඒ කාරණේ විනිශ්චය ආරම්භය පිළිබඳව බලවත් ලෙස ලෝකයට ගෙනියන්න ඕනේ කියන පණිවිඩය 11 වෙනි පදයේ දීලා තියෙනවා. නැවතත් අනාගත වාක්‍ය කියන්න ඕනේයි මට කියන ලද්දේ. දැන් අපේ සහෝදර සහෝදරිය අපි සුද්ධ ලියවිල්ල පරිස්සමින් වචනයක් ගානේ කියවනකොට තමයි මේ කාරණා පොදාකාරව අපිට තේරුම් යන්නේ. දැන් මේ බයිබල් පාඩේ කියවුවා විතරයි. දැන් අපි යන්න ඕන ඊළඟට මේ කාරණා අපි එකින් එක නැත්තම් විශ්ලේෂණය කරන්න ඕන. මේවා දීර්ඝ ලෙස සාකච්ඡා කරන්න ඕන. දැන් කුඩා පොතේ කතාංගයේ සාරාංශය විද්වේ තබනවා. දැන් මේ පරිච්ඡේදෙම මම කියුවා. දැන් අපිට පේනවා ඇති මේ පරිච්ඡේදයේ කේන්ද්‍රයේ ඉන්නා වූ ඒ බලවත් දූතයා ගැන අපි දකිනවා. ඒ විතරක් නෙමෙයි ඔහු ස්වර්ගයෙන් පොළොවට බැස්සාය කියලා හඳුන්වනවා. ඔහුගේ භෞතික ලක්ෂණ විස්තර කර තිබෙනවා. ඔහුගේ ඒ ස්වභාවය තුසස් වහන්සේගේ ඒ දරන්නා වූ ස්වභාවයම ඒ දූතයා තුල තිබෙන බව විස්තර කර තිබෙනවා. ඊළඟට ඔහුගේ පොතේ ඔහුගේ අතේ ලියවිල්ල තිබෙන බව කුඩා පොතක් තිබෙන බව සඳහන් කරනවා. ඒ විතරක් නෙවෙයි ඔහුගේ පාද එක පාදයක් වීලබිමකට අනිත් පාදයේ මුහුදේ තබා තිබෙන බව සඳහන් කරනවා. මේ පණිවිඩය මේ කුඩා පොතේ තියෙන පණිවිඩය මොනවද කියන්නේ අස්සක් මුල්ලක් නැර ජනාකීර්ණ ප්‍රදේශවලට සහ ජනශූන්‍ය ප්‍රදේශවලට යුතු බව දේවදූතයාගේ වියලබිම සහ මුහුද අතර තිබෙනා වූ සම්බන්ධතාවයෙන් පෙන්වන කරන විතරක් නෙමෙයි ඔහු ගිගුරුම් සතක් මෙන් දෝංකාර දෙන සිංහයෙක්ගේ ගාඨනාවෙන් කතා කරන බව මේ පණිවිඩය ලෝකයට අනතුරු ඇඟවීමේ පණිවිඩය දෙන බවට ප්‍රකාශ කර තිබෙනවා. ඒ විතරක් නෙමෙයි ඔහු මවුන්කාරයන්ට දිවුරුම් දෙන්නා වූ අවස්ථාව අපි දකිනවා. ඒ විතරක් නෙමෙයි ඔහු මොකද කරන්නේ? ඔහුට ලැබෙන උපදේශ මත යොහාන් ගෝලයාට මේ පොත ලබා දෙනවා. ඊට පස්සේ යොහාන් තුමා ඒ ඉදිරියේ වෙන්න තිබෙනා යොහාන් තුමාට පස්සේ එන්න තිබෙනා වූ ඒ සෙනඟ මොකද ඒක සිද්ධ වෙනවායි කියලා කියන්නේ 6 වෙනි දූතයාගේ ශබ්ද කිරීමේ දවස්වලදී. දැන් අපි පැහැදිලිව දන්නවා යොහාන් තුමා 6 වෙනි දූතයාගේ කාලේ නෙමෙයි හිටියේ. පළවෙනි දූතයට අදාළ කාල ඒ හොරණෑවට අදාළ කාල පරිච්ඡේදය තමයි යොහාන් තුමා ජීවත් වෙන නිසා මේ පොත කියවන්නේ කොයි කාලේද? 6 වෙනි දූතයාගේ ශබ්ද කිරීමේ දවස්වලදී තමයි මේ පොත කුඩා පොත අරගෙන කියවලා මිනිස්සු තීරුම් අරගෙන ඒක කටට මීපැණි වෙන්නේ බඩ තිත්ත කරන්ට යන්නේ. ඔව් නැවතත් කියනවා මේ තිත්ත අත්දැකීමට මුහුණ දුන්නාට පස්සේ මොකද කරන්න ඕනේ? නැවතත් අනාගත වාක්‍ය කියන්ට ඒ සෙනඟට වගකීමක් තිබෙනවායි කියන කාරණේ. ඊට පස්සේ 11 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදයේ ඔබ කිව්වොත් යොහාන් තුමාට බටදන්දක් දීලා කියනවා දේවමාලිගාව මනින්න. මේ කාරණේත් අපි ඉදිරියේදී ඉගෙන ගන්නට යනවා මේ පාඩම. ඒකයි ඔබට මම විශේෂයෙන් ආරාධනා කරන්නේ මේ පාඩම් නම් අතපසු කරන්න එපා. මොකද එච්චරටම මේ පාඩම් ඔබට ඉතාම වටිනවා. මොකද ඔබට මේ දේවල් තවත් වෙනත් ආකාරයකින් ඉගෙන ගන්නට නොලැබෙන නිසා.
දැන් අපි බලනවා මේ පොතේ අනන්‍යතාවය තහවුරු කරගන්න ඕන. මේ එල්දරව් පොතේ කතා කරන එල්දරව් 10 වෙනි පරිච්ඡේදයේ කතා කරන්නේ ඇත්තටම දානියෙල්ගේ පොතද කියන කාරණේ අපි මොකද කරන්න ඕන? අපි සොයලා මේ කාරණය සොයා දැනගන්න ඕන. දැන් විශේෂයෙන් අපි එනවා විශේෂයෙන් ඔබගේ අවධානය යොමු කරනවා මේ පොතේ මේ දේවදූතය උසලාගෙන ඉන්න පොත අත්‍තරම දානියෙල්ගේ පොතද කියන කාරණේ අපි තේරුම් ගන්නට. පරණ ගිවිසුමට ඔබ ගියොත් ඔබ පරණ ගිවිසුමේ අවසානයේ කරා ගියොත් ඔබ මේ පරණ ගිවිසුමේ තියෙන පොත් සියල්ල හදාරුවොත් ඔබට හොයාගන්න තිබෙන්නේ එකම එක පොතයි මුද්‍රා කරලා තිබෙන්නේ. ඒ තමයි දානියෙල්ගේ පොත. අනිත් කිසිම පොතක් ගැන මුද්‍රා කිරීමක් ගැන සඳහන් කරන්නේ නැහැ පරණ ගිවිසුමේදී. මේ එකම එක පොත අවසාන කාලය දක්වා මුද්‍රා කරලා තබන්ටි කියලා දෙන අවවාදන දෙන එකම එක පොත තමයි දානියෙල්ගේ පොත. ඒක අදාළ වන්නේ අවසාන කාලයට ලියලා කියන කාරණේ දානියෙල්ගේ පොතේ පැහැදිලිව ලියලා තිබෙනවා. ඔබට පේනවා ඇති. එතකොට ඔබට පේනවා ඇති අපි මේ අනන්‍යතාවය එල්දරව් 10 වෙනි පරිච්ඡේදයේ කතා කරන්නේ දානියෙල් පොත කියන කාරණේ අපි තමයි අපි මේ සාක්ෂීන් සහිතව අපි ඉගෙන ගනිමින් සිටින්නේ. ඊළඟට අපි පැහැදිලිව දකිනවා දැන් මේ පොත එල්දරව් 10ට එනකොට අපිට හම් වෙනවා මේ දූතයා මොකද කරන්නේ? ඒ පොත අරගෙන ඉන්නවා. හැබැයි ඒකට හේතුව එල්දරව් පොත අපි පැහැදිලිව දන්න අවසාන කාලේ ජීවත් වෙනා වූ සෙනඟට තමයි එල්දරව් පොත අදාළ වෙන්නේ. එතකොට මේ පොත දේවදූතයා අපි කියනවා විවෘත කරගෙන ඉන්නවා. ඒ කියන්නේ මුද්‍රාව කඩලා නැත්නම් මුද්‍රා කිරීම මුද්‍රාව කඩලා දැන් ඒක බාර දෙනවා කාටද? යොහන්ට බාර දෙනවා අරගෙන කණ්ඩ ඒ දානියෙල් පොත ඉගෙන ගන්නටි කියලා ආරාධනා කරන්නව ආරාධනේ අපිට පැහැදිලිවම හම්බෙනවා. එතකොට ඔබට මම පැහැදිලිව කියපු කාරණයක් තිබෙනවා. ඒ තමයි දානියෙල් 8:14 තමයි මේ අනාගත වාක්‍යය අපිට හම්බෙන්නේ දීර්ඝතම අනාගත වාක්‍යය තමයි ඒ 2300 අනාගත වාක්‍යය. අවුරුදු 2300 අනාගත වාක්‍යය. මම ඔබට පැහැදිලිව කිව්වා දානියෙල් 8 වෙනි පරිච්ඡේදයේ සිට 12 වෙනි පරිච්ඡේදය දක්වාම හම්බෙන්නා වූ සියලු කාරණා මේ 2300 අනාගත වාක්‍යයට අදාළ කාරණා තමයි ඔබ ඉදිරියේදී සාක්ෂි සහිතව ඉගෙන ගන්නට යනවා. දානියෙල් 8:14 තමයි අනාගත වාක්‍ය දෙන්නේ. එතකොට මේ අනාගත වාක්‍ය දුන්නාම දානියෙල් කලබල වෙනවා. දානියෙල්ට කලන්තේ දානවා. දානියෙල් අසනීප වෙනවා. ඒ නිසා දානියෙල් 8 වෙනි පරිච්ඡේදයේ ගාබ්‍රියෙල් දේවදූතයාට මේ දානියෙල්ට මේ කාරණා තේරුම් කර දෙන්න හැකියාවක් නැහැ. ඊට පස්සේ අපි දන්නවා 9 වෙනි 10 වෙනි 11 වෙනි 12 වෙනි පරිච්ඡේදයේ දක්වාම දානියෙල්ට හිමීට මේ කාරණා තේරුම් කරලා දෙනවා ගාබ්‍රියෙල් දේවදූතයා. එතකොට අපි පැහැදිලිව දකිනවා කවද්ද මේ පොතේ මුද්‍රාව කැඩුවේ කියන කාරණය අපි සොයා ගන්නට ඕන. දානියෙල් පොත අදාළ වෙන්නේ කොයි කාලෙද කියලා කිව්වේ? අවසාන කාලේ. එතකොට අවසාන කාලේ ආරම්භයම සටහන් වෙන්නේ කොහොමද? දානියෙල් 8:14 අනාගත වාක්‍යයට අනුව. මොකද දානියෙල් 8:14 පැහැදිලිව කියනවා රාදාවල් 2300ක් පසු වෙනතුරිය එකල ඒ කියන්නේ පසු වුණාට පස්සේ අවුරුදු 2300ක් පසු වුණාට පස්සේ දානියෙල් පොතේ අපි 9 වෙනි පරිච්ඡේදය වෙනකොට දානියෙල්ට කියනවා නුඹ මේ අනාගත වාක්‍ය ගණන් කරන්න කොහොමද කියන කාරණේ. යෙරුසලම නැවත පිහිටුවා ගොඩනගන්නට ආඥාවක් ලැබෙන තන් පටන් අපි දන්නවා මීදපෝෂණ අධිරාජ්‍යයට අදාළ හිටියව රජවරුන් කීප දෙනෙක් මේ යෙරුසලම නැවත පිහිටුවා ගොඩනගන්නට ආඥාවක් දුන්නා. නමුත් එතන තියෙනවා යෙරුසලමේ ජන මොකක්ද ඒකට මම ආයේ මට ඒ වචනේ හරියට වෙන්නේ නැහැ. සාමාන්‍ය ජන ජීවිතය ඒක තමයි හොඳම වචනේ. සාමාන්‍ය එතන කියන්නේ අනාගත වාක්‍ය කියන්නේ ජෙරුසලම නැවත පිහිටුවා ගොඩනගන්නට ආඥාවක් ලැබෙන තැන පටන්. එතකොට නැවත පිහිටවීම ඒ සාමාන්‍ය ජන ජීවිතය සිවිල් පරිපාලනයේ පිහිටවීම සහ ඒ යෙරුසලම කැඩී විඳියා ගියා. මොකද දෙමොක්‍රාතික රාජ්‍යතුමා ඇවිල්ලා සේරම නාස්ති කරලා නේ ගියේ. එතකොට ඒ දේවල් නැවත ගොඩනගන්නට ඒ දෙකම සිද්ධ වෙන්න ආඥාව දෙන තැන් ඉඳලා තමයි නුඹ මේ 2300 අනාගත වාක්‍ය ගණනය කරන්න ඕනේ. මොකද 2300 අනාගත වාක්‍ය තුළ සති 70 අනාගත වාක්‍යයක් තිබෙන නිසා අපි විශේෂයෙන් සති 70 අනාගත වාක්‍ය අපි ඉගෙන ගන්නට යනවා ඉදිරියේ සවිස්තරාත්මකව. එතකොට හරියටම ඔබ ක්‍රිස්තු පූර්ව 457 සිට ඔබ ඉස්සරහට එන්න ඕන. ක්‍රිස්තු වර්ෂ දක්වා ඇවිල්ලා ක්‍රිස්තු වර්ෂයෙන් ඉස්සරහට ආපුවම හරියටම
මේ 2300 අවුරුදු 2300 හරියටම එන්නේ 1844 දක්වා. එතකොට මේ කාල අවුරුදු 2300ක සිද්ධ යන්නා වූ සිද්ධ වුණා වූ දැන් අපි මේ අද මේ පැත්තේ ඉඳලානේ කතා කරන්නේ. සිදු වුණා වූ සියල්ල සිදි වෙමින් තිබෙනා වූ සියල්ල විශේෂයෙන් 1844 දක්වා සිදු වුණා වූ සියල්ල එල්දරව් පොතේ සමාවෙන්න දානියල් පොතේ ඒ 8 වෙනි පරිච්ඡේදයේ සිට 12 වෙනි පරිච්ඡේදය දක්වා පුදුමාකාර විදියට දීලා තිබෙනවා. එතකොට අපි ඔබට මම පැහැදිලිව ප්‍රකාශ කරපු දෙයක් තමයි මේ පොතේ මුද්‍රාව කැඩුවේ කවද්ද කියන කාරණේ අපි තේරුම් ගන්න ඕන. ඒ තමයි 6 වෙනි දූතයා තමන්ගේ හොරණෑව පිබින විට මම ඔබට ඉදිරියේදී මේ දූතයන් හොරණෑ නැත්නම් ක්‍රිස්තියානි සභාවේ කාලවල් 7ට අදාළ අවුරුදු ටික ඔබ ඉදිරියේ තියෙනවා. එතකොට ඔබට ලේසි පළවෙනි හොරණෑව නැත්නම් පළවෙනි සභාවට ලියා තිබෙනා වූ කාල පරිච්ඡේදය අදාළ කාලය ඔබට දෙනවා. ඊළඟට දෙවෙනි සභාවට නැත්නම් දෙවෙනි හොරණෑවට නැත්නම් දෙවෙනි මුද්‍රාවට අදාළ කාල පරිච්ඡේදය ඔබ ඉදිරියේ තිබෙනවා. ඒ වගේ යනාදී වශයෙන් සෑම සභාවකටම සභා 7ට අදාළ කාල පරිච්ඡේදය සහ මුද්‍රා 7ට අදාළ කාල පරිච්ඡේදය සහ හොරණෑ 7ට අදාළ කාල පරිච්ඡේදයේ ඉතිහාසයේ ඒ අවුරුදු වකවානු සහිතව ඔබට දෙනවා. එතකොට 6 වෙනි දූතයා තමාගේ හොරණෑ පිබින කාලය තමයි හරියටම 1798. මොකද ඒකට හේතුවක් තිබෙනවා මේ විදිහට වර්ෂය දෙන්නට. මොකද ඒ ක්‍රිස්තියානි සභාවට කරන ලද මේවා ඓතිහාසික දේවල්. ඓතිහාසික දේවල් කිසි කෙනෙකුට බොරු කරන්න බෑ. උන්වහන්සේගේ දරුවන්ට කළා වූ මහත් වූ පීඩාව ඉවර වුණේ අවසන් වුණේ ඒකට සිටියා වූ ඒ නැපෝලියන් බොනපාර්ට්ගේ බර්තිය කියන සෙම්පතිය විසින් කළ විටියාව 6 වෙනි පියුස් පාප්තුමාව හිරාඩස්සියට ගත්ත අවස්ථාවේ තමයි ක්‍රිස්තියානි කාර්යයන්ට නැත්නම් දෙවියන් වහන්සේගේ දරුවන්ට පීඩා කිරීම නැවතුනේ. මේ නැවතෙනවත් එක්කම තමයි මොකද වුනේ 1798 දී මේ කාරණේ සිදු වුණේ නැපෝලියන් බොනපාර්ට්ගේ බර්තිය කියන සෙම්පතිය විසින් තමයි ඒකට හිටියාව පාප්තුමාව හිරවාඩට ගත්තේ. එතනින් තමයි ක්‍රිස්තියානි කාර්යයන්ට දෙවියන් වහන්සේගේ දරුවන්ට පීඩා කිරීම අවසන් වුනේ. මේ අවසනවත් එක්කම තමයි ක්‍රිස්තියානි පුරුදුදිය නැත්නම් දේ වචනේ බලවත් ලෙස විශේෂයෙන් 1798 ඉඳලා අපි දන්නවා 1800 ආරම්භ වුණා. ඊළඟට 1844 වෙනවා. මේ කාල පරිච්ඡේදය තමයි මේ දානියල් පොතේ 8 වෙනි පරිච්ඡේදයේ සිට 12 වෙනි පරිච්ඡේදය දක්වා ලියා තිබෙනා අනාගත වාක්‍ය ඉගෙන ගන්නට මිනිස්සු පුදුමාකාර විදියට මොකද කරන්නේ? ආශාවෙන් යුක්තව බලයෙන් යුක්තව පෙළඹීම ඇති වුණේ. මේක ඔබ තේරුම් ගන්න ඕන. මොකද මේ කාරණේ තමයි පැහැදිලිව විස්තර කර දෙන්නේ. ඔබ විශේෂයෙන් 7 වෙනි මම ඔබට පැහැදිලිව කිව්වා 7 වෙනි හොරණෑව 7 වෙනි මුද්‍රාව ඊටම වැදගත්. මොකද එතන තමයි උන්වහන්සේගේ දෙවන පැමිණීම සිදු වෙනා වූ ස්ථානය. එතන තමයි උන්වහන්සේ මේ උන්වහන්සේගේ ඒ රාජ්‍ය පිහිටුවන්ට යනා වූ අවස්ථාව. ඒ නිසා 7 වෙනි හොරණෑව පිමුණකොට කාලය ප්‍රමාදයි. ඒක අපි මතක තියාගන්න ඕන. එතකොට ඔබටත් මටත් කාලය දැන් දී තිබෙනවා. අපි දන්නේ නැහැ කවද්ද උන්වහන්සේගේ සේවය ස්වර්ගික සේවය උන්වහන්සේ අවසන් කරන්නට යන්නේ කියන කාරණේ. ඒ අවසන් කරනවත් එක්කම 7 වෙනි හොරණෑවේ කාල පරිච්ඡේදය 7 වෙනි මුද්‍රාවේ කාල පරිච්ඡේදය ආරම්භ වෙන නිසා එතනදී ඊට පස්සේ කිසි කෙනෙකුට එල්දරව් පොතේ 22 වෙනි පරිච්ඡේදයේ පැහැදිලිව මම ඔබට ඔබදිරි කිව්වා ධර්මිෂ්ඨ නැත්තා මතුත් ධර්මිෂ්ඨයි අධර්මිෂ්ඨ නැත්තා මතුත් අධර්මිෂ්ඨයි. උන්වහන්සේගේ පැමිණීමේදී කිසි කෙනෙකුට මොනවාද පශ්චාත්තාප වෙලා ගැලවෙන්න හැකියාවක් නැහැ. හරියට නෝවාගේ ජලගල්මේ සිද්ධ වුණා වගේ මේ උන්වහන්සේ කියනවා නෝවාගේ දවස් මෙන් මනුෂ්‍ය පුත්‍රයාගේ දවසුත් එන්ට යනවා. නෝවා නැවට ඇතුල් වෙලා දවස් 7ක් බැස්සේ නැහැ. අතර මතක තියාගන්න. ඒ නිසා උන්වහන්සේගේ ස්වර්ගික සේවය කවදා අවසන් කරන්නට යයිද දන්නේ අපි දන්නේ නැහැ. ඒ නිසා අපි හැම අවස්ථාවකම සූදානම්ව ජීවත් වෙමයි උන්වහන්සේ ඔබෙන් මගින් බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන් ඔබගේ අවධානය දැන් මම යොමු කරනවා අනුපිළිවෙල වෙතට. විශේෂයෙන් අපි දකිනවා දානියල් 12 වෙනි පරිච්ඡේදයේ අපි 4 වෙනි පදයට ගියොත් එතනදී අපිට හම්බෙනවා ඒ දානියල්ගේ දවසේ ඉඳලා 1798 දක්වා ඔබට මතක ඇති 6 වෙනි දූතයාගේ හොරණෑව 1798 දී සිද්ධ වුණා වූ කාරණේ ගහලා බලන්න. ඔබට මම ඉල්ලනවා Google කරලා බලන්න 1798 දී සිද්ධ වුණා වූ සිද්ධීන් වල ඔබට හොයාගන්නට පුළුවන්. මම කියවනේ මේවා ඓතිහාසික සිද්ධීන්. මේවා ඒකයි දේව වචනේ 100%ක් ගලේ කෙටුවා වගේ ස්ථිරයි කියලා අපි තුල ලොකු විශ්වාසයක් ඒ විශ්වාසය අපි තුල ගොඩනගලා තියෙන්නේ ඉතිහාසගත කරුණු තමයි සුද්ධ ලියවිලා අනාගත වාක්‍ය ස්ථිර කරන්නේ.
ඒකයි කිසි කෙනෙකුට මේවා සාවද්‍ය දේවල් හැටියට කියන්න හැකියාවක් නැති. සුද්ධ ලියවිලේ ලියා තිබෙන අනාගත වාක්‍ය ස්ථිර කරන්නේ ඉතිහාසය. ඒ නිසා 1798 දී ඔබ සොයාගන්න හැකියාවක් ලැබෙයි ක්‍රිස්තියානියගේ පීඩා කිරීම නැත්නම් ඒ අය ලැබුවා වූ පීඩාව අවසන් වුණා වූ අවස්ථාව. එතකොට අපිට පේනවා කුඩා පොතේ සඳහන් කරන්නා වූ මේ විනිශ්චය පැය නැත්නම් ඒ කුඩා පොතේ දානියල් 8:14 කතා කරන්නා වූ සුද්ධස්ථානයේ පාවිච්චි කිරීම පසු වුණාට පස්සේ අවුරුදු 2300ක් පසු වුණාට පස්සේ සුද්ධස්ථානයේ පාවිච්චි කිරීමේ ඒක ආරම්භ වන පණිවිඩය මිනිස්සු තේරුම් ගන්නට යනවා කියන කාරණේ 1798 පස්සේ ජීවත් වෙන්න අවසනක. එතකොට ඒ 1798 සිට 6 වෙනි දූතයාගේ හොරණෑව පිමින්ට පටන් ගන්නට බව දේවචනයේ පැහැදිලි සාක්ෂීන් අපිට තිබෙනවා. ඒ නිසා ඒ දේවල් අපි මතක තියාගන්න ඕන. එල්දරව් 22:11 හත්වන දේ දූතයා ඔහුගේ හොරණෑව පිමින්නකොට එතනින් හැමදේම ඉවරයි. පරිවාස කාලය ඉවරයි. ඔබටත් මටත් ලැබිලා තිබෙන අවස්ථාව ඉවර වෙන්න යනවා. ඒ පොතෙන් තවත් අවශ්‍යතාවයක් දැනට යන්න නෑ මිනිස්සුන්ට. මොකද මේ පොත තුල දානියෙල් පොත තුල දානියෙල් 8 වෙනි පරිච්ඡේදය සිට 12 වෙනි පරිච්ඡේදය දක්වා ලියා තිබෙනා වේ අනාගත වාක්‍ය ඉගෙනගෙන අවබෝධ කරගෙන ඒ කෙරෙහි ඒවා දේව වචනය සහ ඉතිහාසගත කරුණු තුලින් තහවුරු කරගෙන ඔබ මොකද කරන්න ඕනේ? ඔබ උන්වහන්සේගේ පැමිණීමට සූදානම් වෙන්න ඕන. මොකද 7 වෙනි දූතයා පිවිනවා සමගම උන්වහන්සේගේ දෙවන පැමිණීම උන්වහන්සේගේ රාජ්‍ය පිහිටුවීම සිදු වෙන්න යන නිසා. ඔබගේ අවධානය යොමු කරනවා විශේෂයෙන් භූගෝලීය කරුණු වලට. ඔබට මතක ඇති මේ පොතේ පණිවිඩය භූගෝලීය වශයෙන් විශේෂයෙන් මූද සහ ගොඩබිම පිළිබඳව දේව වචනේ අපිට ඒ සංකේතාත්මකව දීලා තිබෙනවා. එල්තරව් කර දී තිබෙනවා. ඔබට මතක ඇති අපි ඉගෙන ගත්තා. ඒ පිළිබඳව මම බයිබල් පාඨ බව ඔබට දී තිබෙනවා. මූදෙන් පෙන්눔 කරන්නේ ජනාකීර්ණ ප්‍රදේශයක්. ඒ වගේම ගොඩබිම පෙන්눔 කරන්නේ ජන ශූන්‍ය ප්‍රදේශයක්. මේ දේවදූතයා එක පාදයක් මූද මතද අනිත් පාදයේ ගොඩබිම මත තබා තිබෙනවා කියන අදහස් කරන්නේ මේ කුඩා පොතේ පණිවිඩය දානියෙල් 8 වෙනි පරිච්ඡේදය සිට 12 වෙනි පරිච්ඡේදය දක්වා ලියා තිබෙනවා. විශේෂයෙන් මේ 2300 අවුරුදු 2300ට අදාළ කාල පරිච්ඡේදයේ ඒ සිදුවෙන්නා වූ කාරණා සහ 2300ට පසු සිදුවෙන්නා වූ ස්වර්ගීය විනිශ්චය ආරම්භය පිළිබඳව පණිවිඩය සීලුම ජාතීන්ට භාෂාවන්ත රජවරුන්ට ගෝත්‍රයන්ට සියල්ලන්ටම මේ අනාගත වාක්‍ය යන බව මේ අයට මේ කාරණාව ඉගෙන ගන්නට සලස්වන බව දේව වචනේ පැහැදිලි සාක්ෂියෙන් දීලා තියෙනවා. එතකොට ඔබ පැහැදිලිව දකින දෙයක් තමයි මේ උන්වහන්සේගේ විනිශ්චය ආරම්භය පිළිබඳව අපිට කොහෙද දානියෙල්ගේ පොතේ විතරක් නෙමෙයි උන්වහන්සේගේ විනිශ්චය ආරම්භය ගැන සඳහන් කරන්නේ. එල්දරව් පොතේ 14 වෙනි පරිච්ඡේදයේ පැහැදිලිව 6 සිට කියවොත් අපිට සොයාගන්න හැබැයි මොනවද කියන්නේ? දෙවනහසට බය වෙනහසට ගෞරව දීපල්ලා. මංසද විනිශ්චය පැමිණ තිබෙනවා. විනිශ්චය ආරම්භ වෙලා තිබෙනවා. ඒ නිසා අහසත් පොළොවත් මුහුදත් මේ උත්තරන් වහන්සේට උන්වහන්සේ নমස්කාරය පිණිස දුන්නා වූ දවසේදී নমස්කාරය පිණිස කැඳවන්නා වූ පණිවිඩය 1847 සිට බලවත් ලෙස ප්‍රකාශ කරන්න පටන් ගත්තා. දැන් සහෝදර සහෝදරිය අයි මතක තියාගන්න ඕන විනිශ්චය පණිවිඩය පැරණි ලෝකයටත් ඒ වගේම තමයි නව ලෝකයටත් උන්වහන්සේ ප්‍රත්මරක් දී තිබෙනවා. ඒ නිසා අපි මතක තියාගන්නට ඕන උන්වහන්සේ අපිට මේ සීල එල්තරව් කිරීම දී තිබෙන නිසා අපේ සිත ඊටාම පිපාසයෙන් යුක්තව අපි ඊටාම පිපාසයෙන් ඕනෑකමින් යුක්තව උන්වහන්සේ අපිට මේ දේවල් ඉගෙන ගන්නට කාලය දී තිබෙන බැවින් මේ කාලය තුල ඒවා ඉගෙනගෙන සුද්ධ සත්‍යතාවය තහවුරු කරගෙන මේ තුල ස්ථීරව පිහිටා සිටින්නට අපි අදිෂ්ඨාන කරගන්න ඕන. ඒ විතරක් නෙමෙයි අපි ඒ සඳහා මහත් වූ කැපවීමකින් යුක්ත මේ සුද්ධ සත්‍යතාවයන් ඉගෙන ගන්න ඕන. අද මම සූදානම් වුණා ස්ලයිඩ්ස් 7කට විතර. නමුත් මට මම හිතන්නේ ස්ලයිඩ් 2-3කට වැඩි කරන්න පුළුවන් උනේ ස්ලයිඩ්ස් 2යි 3යි. නමුත් කමක් නැහැ. මොකද ඒකට හේතුව ඔබ මම විශ්වාස කරනවා අපි ඉගෙන ගත්තා වූ කාරණා මම හදිස්සි වුණා නම් ඔබට මේ කාරණා තේරෙන්නේ නැහැ. නිසා අපිට හදිස්සියක් නැහැ. අපි නිවාඩුව අපි මේ කාරණා ඉදිරියටත් ඉගෙන ගන්නට යනවා. අද අපි ඉගෙන ගත්තේ කුඩා පොත දානියෙල් පොත බව. ඒ කුඩා පොතේ ලියා තිබෙනා අනාගත වාක්‍ය දානියෙල් 8:14 ලියා තිබෙනා අනාගත වාක්‍ය ඉෂ්ටවන කාල පරිච්ඡේදය නැත්නම් ඒ කාලයට අදාළ ඒ අවුරුදු 2300කට අදාළ කාල පරිච්ඡේදය සිදුවෙනා වූ කාරණා සහ ඒ 2300 සම්පූර්ණවත් වෙනවත් එකම උන්වහන්සේගේ විනිශ්චයේ ආරම්භය පිළිබඳව
දෙන්ට යනව පණිවිඩේ කුඩා පුතා ඒ අවසාන කාලේ ජීවත් වෙනව සෙනග කියවලා ඒක මනුෂ්‍යයන් ඉදිරියේ ප්‍රකාශ කරන්නව කාරණේ අපි ඉගෙන ගත්තා. ඒ විතරක් නෙවෙයි තව අපිට එල්දරව් පොතේ 10 වෙනි පරිච්ඡේදයේ තව කාරණා පැහැදිලි කරගත යුතුයි. මොකද්ද මේ ගිගුරුම් සතක් හැටියට හඳුන්වන්නේ? මොකද්ද මේකෙන් අදහස් කරන්නේ? මේවා බයිබල් පාඩ ඇතුව අපි ඉගෙන ගන්න ඕනේ කාරණේ ඔබ ඉදිරියේ තබලා අද දවසේ පාඩම අපි අවසන් කරමු. ඔබට මතක ඇති යෝහන් පොතේ 12 වෙනි පරිච්ඡේදයේ 27 සිට 29 දක්වා මේ දේවල් මනුෂ්‍ය අර්ථකථනය නෙවෙයි, මනුෂ්‍ය විස්තර කිරීම නෙවෙයි. හැම බයිබල් පාඩයක්ම හැම කාරණයක්ම සිදුලිවිලේ ලියා තිබෙනා වූ විශේෂයෙන් මේ අනාගත වාක්‍ය ලියා තිබෙනා වූ හැම සංකේතයක්ම අපි තේරුම් ගත යුත්තේ සුද්ධ වූ බයිබල් පාඩයකින්ම තමයි. මනුෂ්‍යයාගේ අනුමාන කිරීම, මනුෂ්‍යයාගේ අර්ථකථන දෙවියන් වහන්සේට අදාළ නැහැ. දෙවියන් වහන්සේ මේ අනාගත වාක්‍ය දැනගෙන ගන්නට, තේරුම් ගන්නට අවශ්‍ය කරන සියල්ල සුද්ධ ලියවිල තුළ දී තිබෙනවා. මොනවද ලියලා තිබෙන්නේ? දැන් ඔබට පේනවද යෝහන් පොතේ 12 වෙනි පරිච්ඡේදයේ 27 සිට 29 දක්වා? එතන කියනවා දැන් මගේ සිත කැළඹෙයි. ඉදින් කුමක් කියම්ද පියාණනි? මේ පෑයෙන් මා ගැලවුව මැනව. නමුත් මේ පිණිසම මා මේ පෑයට පැමුණුනි පියාණනි. ඔබගේ නාමයට මහිමය පැමුණුන මැනව. මැනවයි කීසේක එවිට මම මහිමයට පැමිණීමි. නැවතත් මහිමයට පමුණුවන්නෙමි අහසෙන් හඬක් නික්මුණේය. 29 වෙනි පදේ බලන්න මොනවද කියන්නේ කියලා. එබැවින් ළඟ සිටියා වූ ඒ ඇසූ සමූහය අහස ගෙරෙව්වේයයි කීවේය. තවත් සමහරෙක් දේවදූතෙක් උන්වහන්සේට කතා කළේයයි කිව්වෝය. මතක තියාගන්න ඕන දෙවියන් වහන්සේගේ හඬේ දෝංකාරය. දෙවියන් වහන්සේගේ හඬේ දෝංකාරය හරියට පොළොව අපි කියනවා වෙවුල නැත්තම් ගිගුරුම් සහිත හඬක් හැටියට තමයි මනුෂ්‍යයට ඇහෙන්න යන්නේ. ඒ නිසා අපිට මේ දේව වචනේ ලියා තිබෙන අනාගත වාක්‍ය තේරුම් ගන්නට අවශ්‍ය කරන සියලුම බයිබල් පාඨ අපිට සුද්ධ ලියවිල තුලම දීලා තියෙනවා. ඒ නිසා මනුෂ්‍ය අනුමාන කිරීමවත් අර්ථකථනවත් අපිට අදාළ වෙන්නේ නැහැ. ගිගුරුම හැටියට දේව වචනේ හඳුන්වන්නේ කොහොමද? දෙවියන් වහන්සේ කතා කිරීම. දෙවියන් වහන්සේ ඔබටත් මටත් දෙන්නා වූ අනුතුරු ඇඟවීම තමයි උන්වහන්සේ ගිගුරුම හැටියට හඳුන්වලා තියෙන්නේ. මේ අනාවදී වශයෙන් අපි හැම බයිබල් පාඨයකම දැන් අපි එල්දරව් පොතේ මේ කුඩා පොත එල්දරව් 10 වෙනි පරිච්ඡේදයේ සඳහන් කරන්නේ මේ දානියෙල්ට දුන්නා වූ කුඩා පොත ගැන අපි සාක්ෂීන් ඉගෙන ගනිමින් සිටින සුද්ධ ලියවිල තුල. ඒ නිසා අපි තවදුරටත් ඉදිරියේදී මේ කාරණා තවදුරටත් සුද්ධ ලියවිල තුලින්ම තහවුරු කරගන්න යනවා. ඒ නිසා ඔබට ආරාධනා කරනවා අපි සමග රැඳී සිටින්න. විශේෂයෙන් බොහෝ දේවල් ඔබ ඉදිරියේදී ඉගෙන ගන්නට යනවා. මේ සියල්ල අපේ ගැලවීමට ඉතාමත් තදබල ලෙස බලපාන කාරණා. ඒ නිසා මුලාවෙන් ඈත් වෙලා ජීවත් වෙන්න නම් අපි මේ සුද්ධ සත්‍යතාවයන් ඉගෙනගෙන ඒ තුල පිහිටා සිටින්න ඕන. ඒ තමයි උන්වහන්සේ ඔබෙනුත් මගෙනුත් බලාපොරොත්තු වෙන නිසා අපි සියලු දෙනාම අපේ ජීවිත ඒ සඳහා සූදානම් කරගනිමින් නැවත වාරයක් අපි ලබන සතියේ මේ වෙලාවට සෙනසුරාදා දවසේ එංගලන්ත වේලාවෙන් හවස 4ට සහ නිකුත් රටවල් වල වෙලාවන් අපි ඔයගොල්ලෝ කල් වේලා ඇතුව දක්වනවා. දන්නනවා. ඒ නිසා හැම දෙයකටම වඩා සුද්ධ ලියවිල දැනගෙන ගැනීම වැදගත් වෙනවා අපේ ඉදිරියේ ගැලවීම පිණිස. ඒ නිසා ඔබට ආරාධනා කරනවා අපිත් එක්ක නිතරම රැඳී සිටින්න. අපි නැවත ඔබ හමු වන තෙක් ඔබ සියලු දෙනාටම දෙවියන් වහන්සේ කරුණාව ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ඔබ සැමට ජේසුස් පිටයි.